ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි නිදහසෙන් පසු ලංකා දේශපාලන ඉතිහාසයේ තම දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනයට හා හිංසාවට පත් කිරීමට රාජ්‍ය බලය උපරිම වශයෙන් යොදාගත් ආණ්ඩුවක් ලෙස මෑතක් වෙනතුරු අපි දැනගෙන සිටියේ 1977 බලයට ආපු එක්සත් ජාතික පක්ෂ රජයයි. මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ දේශපාලන ප්‍රතිවාදීන් පරිගැනීම සඳහා සති දෙකක් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට නිවාඩු දෙනවා කියලා එදා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මැතිවරණ වේදිකාවල කිව්වා. කිව්වා වගේම 1977 මැතිවරණ ජයග්‍රහණයත් සමග මුදාහැරුණු භීෂණය නිසා ජීවිත ගණනාවක් රටට අහිමි වී විශාල දේපල හානියක් සිදු වුණා. ඉන් පසුවත් එම රජයේ දිගින් දිගටම වැඩ තහනම් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම, පහර දීම වැනි සිද්ධීන් දසදහස් ගණනක් සිදු කළා. ජේ.ආර්. ජයවර්ධනගේ මැර දේශපාලනයේ ඔහුගෙන් පසු බලයට ආපු ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාත් අනුගමනය කරා. ජනතා විමුක්ති පෙරමුණ හා රජය අතර ගැටුම් නිසා මේ රටේ තරුණ තරුණියන් 60000කට අධික පිරිසක් ඝාතනයට ලක් වුණේ මේ එක්සත් ජාතික පක්ෂ රජයේ කාලේ. දෙගොල්ලම හරියට මිනිමැරුවා. ඒ ලේවලට වග කියන්න ඕන අය අදත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. දේශපාලන මර්ධනයට රාජ්‍ය බලය ඉතාමත්ම නින්දිත විදිහට යොදා ගැනීමේ මෑතකාලීන උදාහරණය වන්නේ 2015 බලයට ආපු ඊනියා යහපාලන රජයයි. මෙවර මෙම හිංසන ක්‍රියාවලියට පැහැදිලිවම නායකත්වය දුන්නේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ බෑනවන අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේ තරුණ ඇමතිවරයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයා ස්ත්‍රී දූෂකයෙකු හා මිනිමරුවෙකු වූ ගෝනවල සුනිල් කියන පාතාල නායකයාව අධිකරණ තීන්දුවකින් මරණ දණ්ඩට නියම කොට තිබියදී තම මාමාට කියා ඔහුට ජනාධිපති සමාවල් ලබා දී ඊට අමතරව එම අපරාධකරුට සමස්ත දිවෙන්ට බලපාන සාම විරුද්ධ පදවිය ලබා දුන්නා පාසල් සිසුවෙක් වශයෙන් එදා මට මතකයි. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ භීෂණ සමයේ රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා විසින් බටලන්ද වදකාගාරයේ පවත්වාගෙන ගිය සමීප සම්බන්ධතාව වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට අමතක වුණාට එම වදකාගාරවල අනේක හිංසාවිද මියගිය තරුණ තරුණියන්ට දෙමව්පියන්ට නෑදෑයන්ට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා ජේ.ආර්. ජයවර්ධන කරා වගේම රනිල් වික්‍රමසිංහ 2015 බලයට එන්නට පෙරම තම ප්‍රතිවාදීන් මර්ධනය කරන හැටි සැලසුම් කළ තිබුණා. පුදුමයකට මෙන් එදා තම කාඩර්වරුන් 100,000 ගණන් ජේ.ආර්. ප්‍රේමදාස ආණ්ඩුවෙන් මරා දාන හැටි බලන් හිටපු ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකත්වයත් කිසිදු ලැජ්ජාවකින් තොරව අගමැති රනිල් වික්‍රමසිංහ වටේ එකතු වෙලා හිටියා. එදා භීෂණ සමයේ පල්ලිවල හැංගිලා ජනාධිපති ප්‍රේමදාසගේ හමුදාවලින් පණ බේරගත්ත අයත් කිසිම හිරිකිතයකින් තොරව මේ කුමන්ත්‍රණ සැලසුම් කරන්න එකතු වුණා. මෙන්න මේ අය තමයි ගරු සභාපතිතුමනි ඊනියා යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ එකතු වෙලා 2015 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දූෂණ විරෝධී කමිටුව එහෙමත් නැත්නම් ඇන්ටි කරප්ෂන් කමිටි කියන දේශපාලන පරිගැනීම් සඳහාම වෙන් වූ යාන්ත්‍රය පිහිටුවේ. ඔවුන්ගේ පොදු එකකතාවෙන් තමයි 2015 ජනවාරි 21 වෙනිදා දූෂණ විරෝධී කමිටුව පිහිටවන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ. In this cabinet paper, Prime Minister Ranil Wickremesinghe says this: during the election, we gave a pledge to the nation that action will be taken to punish all those responsible for widespread corruption that prevailed during the last regime. For this purpose, it is necessary to constitute a unit to investigate all such matters that can be identified as corruption activities. Honorable Chair, then is submitted to the Cabinet the names of the members of the committee and its subcommittees. Interestingly, each and every member of this proposed committee were politicians supporting the ruling party, directly or indirectly. There were no independent member in this committee. Honorable Chair, now I table this cabinet paper. මොකද්ද මේ දූෂණ විරෝධී කමිටුවේ පසුබිම් කතාව? මේකත් අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඕනෑම අය දන්නවා 2005 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දුර කාලය මේ රටේ සාර්ථක පාලන කාලයක් බව. All the social and economic indicators support that conclusion. වසර 25කට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය අවසන් කරලා මේ රටේ වරායවල්, ගුවන් තොටුපළවල්, අධිවේගී මාර්ග, වාරි මාර්ග, මහල් නිවාස, විදුලි බලාගාර වැනි මහා පරිමාණ ව්‍යාපෘති රාශියක් ආරම්භ කරලා මේ රටේ දල ආර්ථික සංවර්ධන වේගය 107කට ආසන්න ඉහළට අගයට ගෙනාවු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2014 වන විට දේශපාලන වශයෙන් ඉතාමත්ම ශක්තිමත්ව සිටියා. නමුත් 2015 දී මේ බලගතු නායකයා පරාජය කරන්නට එදා විපක්ෂය ඉතා සාර්ථක උපක්‍රමයක් පාවිච්චි කරා. මොකද්ද මේ උපක්‍රමය? ඔවුන් කලේ රාජපක්ෂ රජය විසින් කරපු සියලු සංවර්ධන කටයුතු පිළිබඳ පිටිපස මහා පරිමාණ වංචා සිදු වෙනවා කියන මතයක් ජනගත කිරීමයි. කටකතා, සමාජ ජාල, දේශපාලන වාද විවාද වැනි විවිධ මාධ්‍ය භාවිතා කරමින් ඕනේ ඉතාමත්ම සාර්ථකව කරපු බව අපි පිළිගන්නට ඕනේ. ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස උනේ කිසිදු හිරිකිතයක් නැතුව බොරු කියන්නට එදා විපක්ෂයට තිබුණු හැකියාවයි. කිසිම දත්තයක්
ඔප්පු කළ සාක්ෂියක් අතේ නොමැතිව ඔව් මහා පරිමාණයෙන් ජනතාවට බොරු කිව්වා. මෙගා ඩීල් ගැන කතා කරා. රත්තරන් වල හදපු පාරවල් ගැන කතා කරා. පිටරට බැංකු ගිණුම් ගැන කතා කරා. ලැම්බෝගිනි කාර් රත්තරන් අශ්වය ගැන කතා කරා. කන්ටේනර් පිටින් රත්තරන් රටින් පිට පැන්නුවා කිව්වා. රටේ තිබෙන අලුතින් හැදෙන සෑම ගොඩනැගිල්ලක්ම කවුරු හරි රාජපක්ෂ කෙනෙක්ගේ කිව්වා. රංජන් රාමනායක ඩුබායි වල මැරියට් හෝටල් ඉස්සරහට ගිහිල්ලා ඡායාරූප ගෙන දැම්මා මේ මහින්ද රාජපක්ෂගේ හෝටලයක් කියලා. රූපවාහිනී විවාද වලට ඇවිල්ලා බොරු ෆයිල් එළවමින් කිව්වා ආණ්ඩුව වෙනස් වුවාම මෙයාව නීති ඉදිරියට ගෙනියනවා කියලා. අවාසනාවකට වගේ මේ රටේ බහුතරම් මේ බොරු විශ්වාස කරා. ඒ අය 2015 ජනවාරි ඡන්දෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා සහෝගේ කල්ලිය දැනගෙන හිටියා ඕන් කලේ වැඩි හරියක් බොරුව කියලා. නිසියාකාර නීතිය ක්‍රියාත්මක වෙන ඉඩ හැරියොත් ටික කලකින් තමන් කර බොරුව සමාජගත බව දැනගත නිසා ජනතාව දිගින් දිගටම රවට්ටන්නට ඔවුන්ට ඇස් බැඳුමක් අවශ්‍ය වුණා. ඒ ඇස් බැඳුම තමයි දූෂණ විරෝධී කමිටුව හරහා දියත් කරපු මාධ්‍ය සංදර්ශනය. දූෂණ විරෝධී කමිටුව පිහිටුවාට අවශ්‍ය වුණේ ඒ හරහා රජයේ දේශපාලන පරිගැනීම් සැලැස්ම ක්‍රියාත්මක කිරීමයි. කොටින්ම කියනවා නම් අනාගතයේ තර්ජනයක් විය හැකි සියලුම ප්‍රතිවාදී මර්ධනය කිරීමට හා ඔවුන්ගේ ප්‍රතිරූප විනාශ කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය හා සම්පත් භාවිතා කිරීමයි. Honorable Chair, Sri Lanka being a democratic country, there's an acceptable way of implementing the law. For example, if you want to lodge a complaint about someone, you go to the police. Sometimes you may make a complaint to the Bribery Commission or some other authority, depending on the issue. Then the matter will be investigated by the relevant authority. Even CID might be called upon to assist, depending on the complexity of the matter in hand. If the police or Bribery Commission decides to file a case, they go before the relevant courts. If someone tries to deviate from the standard process or try to manipulate the system, then it is an attempt to violate the law. පිළිගත් ක්‍රමවේදයන්ගෙන් පිටතට ගොස් රාජ්‍ය පාලකයන් නීති අතර ගන්නේ දූෂිත පාලන තන්ත්‍රයන් බලයට ආවිතයි. උදාහරණයක් වශයෙන් නාසි ජර්මනියේ හිට්ලර්ට තිබුණා දේශපාලන ප්‍රතිවාදී මර්ධනය කරන්න ගෙස්ටාපෝ කියලා ඔහුගේම පොලිසියක්. රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ වගේම පොලිසියක් තිබුණා. ඒ තමයි දේශපාලන පරිගැනීම් සඳහාම නීති විරෝධී ලෙස පිහිට වූ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේවත් FCID එක. මුල්‍ය අපරාධ විමර්ශනයට උපදෙස් දුන්නේ අගමැති කාර්යාලයේ පිහිටුවා තිබුණු දූෂණ විරෝධී කමිටුව විසිනි. රනිල් වික්‍රමසිංහගේ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෝ අදත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔවුන් රැස්වීම වලට සහභාගී වී අත්සන් තැබූ ලේඛන ජනාධිපතිකම හමුවට ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් අද ඔවුන් කිසිවෙකුට කොන්දපණ නැහැ. තමුන් මේ කමිටුව හිටු බව ප්‍රසිද්ධිය පිළිගන්න. කැබිනට් පත්‍රිකාවේ නම තිබුණාට මම ඒ ගැන දන්නේ නැහැ කියලා කියනවා. රැස්වීම වලට ගියේ නැහැ කියලා කියනවා. මන් ඔවුන්ගේ හෘද සාක්ෂි දන්නවා ඔවුන් කළේ වැරදි වැඩක්, නීති විරෝධී වැඩක් කියලා. 2015 ජනවාරි 21 වෙනිදා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙන දේශපාලන කීපදෙනෙකුගේ නම් මම කියවන්න කැමතියි. මේවා අලුත් දේවල් නෙවෙයි, ලයිස්තුවේ තියෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ සභාපති, අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය පාට්ලි චම්පක රණවක, අමාත්‍ය විජේදාස රාජපක්ෂ, අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්ද්‍රම්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක. But I must say, Mr. Speaker, excepting Mr. Sanil Wickremesinghe, no one else had the background to accept the truth when they were summoned before the Presidential Commission. Mr. Anuර Kumar Dissanayake is one such coward. Shame. You do wrong things when you have the power, but with the tides turn, you hiding your face. ප්‍රධාන කමිටුවට අමතරව තව අනු කමිටුවකුත් තිබිලා තියෙනවා. ඒකේ සභාපති මංගල සමරවීර, සමාජිකයෝ අතර ඉන්නවා අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්දිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක දෙවැනි වතාවට. මේ කැබිනට් පත්‍රිකාවට අනුව දූෂණ විරෝධී කමිටුවට අනු කමිටුව අමතරව තිබිලා තියෙනවා ක්ෂණික ප්‍රතිචාර කමිටුව. එහෙම නැත්නම් රැපිඩ් රෙස්පොන්ස් කමිටි කියලා තවත් එකක්. ඒකේ සම්බන්ධීකාරක ලෙස ලම් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා. කොටිම කියනවා නම් මේ කමිටුව අනු කමිටුව සියල්ලම තියෙන පොදු සාධකය තමයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා. ජනතා විමුක්ති පෙරමුණට ආඩම්බරයක් වෙන්න ඇති සමහරට මේක. එතුමා කියනවා එහෙම කමිටුවක් ගැන දන්නේ නැහැ කියලා. හැබැයි අස්සන් ලේඛනයේ අස්සන තියෙනවා ජනාධිපති කොමිසම වාර්තාවට අනුව. මේ අවසානයේ කියපු ක්ෂණික ප්‍රතිචාර කමිටුවේ වගකීම තමයි වැඩ කරන්න සුදුසු නිලධාරීන් තෝරා ගැනීම. එසේ තෝරාගත් කෙනෙක් තමයි අධ්‍යක්ෂක ආනන්ද විජේපාල. එයා කාගේ ලේකම් කෙනෙක්ද? අනුර කුමාර දිසානායක මහත්මයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ බාර වෙන්න කාලේ ඔහුගේ ලේකම්. අද උදේ മന്ത്രിවරු කතා කරලා චෝදනා ඉදිරිපත් කරා මේ කාලේ සිද්ධ වෙච්ච මහා පරිමාණ දූෂණ ගැන. මම ඒවා ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මේ පාර්ලිමේන්තු සභාගත ඉවරයි. මෙන්න මේ අධ්‍යක්ෂක ආනන්ද විජේපාලගේ අසන යටතේ තමයි කා සම්බන්ධිත පරීක්ෂණ ආරම්භ කරන්න ඕනේ. කාවද අත්අඩංගුවට ගන්න ඕනේ කියලා දූෂණ විරෝධී කමිටුව තමුන්ගේ ගෙස්ටාපෝ පොලිසියට එහෙම නැත්නම් FCID නියෝග කිරීකුත් කළේ. ගරු කතානායකතු ගරු සභාපතිතුමනි මේ රටේ පවතින නීති අනුව අගමැති කාර්යාලයේ වැඩ කරන නිලධාරීන්
නිලධාරියෙකුට බෑ පොලිසියට නියෝග දෙන්න කාටර විරුද්ධ පරීක්ෂණ පටන් ගන්න කියලා. නමුත් මේ වාර්තාවේ සඳහන් වෙන බොහෝ නඩුවල මූලික පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ හඳුනාගත් පැමිණිලිකරුවෙක් නැතුව දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්‍රියා කර මේ නිලධාරියාගේ නියෝග අනුවයි. නිලධාරියා වැඩ කරේ කාගේ උපදෙස් අනුවද කියලා මම කියන්න අවශ්‍ය නැහැ. කමිටුවේ නම් ටික බැලුවම ඒක හිතා ගන්න පුළුවන්. FCID ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ මෙයාලා විසින් පත් කරපු අන්ත දූෂිත නිලධාරියෙක් වෙන රවි වෛද්‍ය අලංකාරයි. ඔහු මේ සියලු නියෝග ක්‍රියාත්මක කරා. ඔන්නෝමයි ගරු සභාපතිතුමනි 2015 බලයට ආපු ඊනියා යහපාලකයෝ මේ රටේ නීතිය අවනීතනය කරේ. ගරු සභාපතිතුමනි මේ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා දූෂණ විරෝධී කමිටුව හා අනෙක් අනු කමිටු ක්‍රියාකරිත ආකාරය. ඒ කොටසක් මම කියවන්න කැමතියි. ක්‍රියාමාර්ග යටතේ අංක 2 තොරතුරු එක්රැස් කිරීමේ මූලස්ථානයට ලැබෙන තොරතුරු ක්ෂණික ප්‍රතිචාර කමිටුව ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච කමිටුව වෙත යොමු කොට එම කමිටුව මගින් විමර්ශනය කිරීම තීරණය කරන සිදුවීම් පිළිබඳ වහාම පරීක්ෂණ ආරම්භ කිරීම. මෙන්න ඊළඟට තියෙනවා හොඳම කෑල්ල. අංක 3 වැටලීම් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න කිරීම හා අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම. ඔන්න ඕක තමයි සභාපතිතුමනි මෙයාලගේ මූලික අරමුණනේ. ඔවුන්ට අවශ්‍ය වුණේ තමුන්ගේ ප්‍රතිවාදියා ජනතාව ඉදිරියේ හොරෙක් කිරීමයි. චෝදනාව ඇත්තද නැද්දද කියන එක මේ වෙලාව වැදගත් උන්නේ නැහැ. ගරු සභාපතිතුමනි 2015 බලයට ආපු රජයේ දිනපතා මාධ්‍ය සංදර්ශන කරමින් ඉතාමත්ම තිරිසන් විදියට තමුන්ගේ දේශපාලන ප්‍රතිවාදිගේ චරිත ඝාතනය කරේ මේ ආකාරයටයි. මේ ආකාරයට තමුන්ගේ පවුල දූ දරුවන් අසල්වැසියන් මහ ජනතාව ඉදිරියේ මාංචු දාලා ආත්ම ගෞරවය විනාශ කරපු බොහෝ දෙනෙක් අසදීප වුණා. ඔවුන්ගේ බිරිඳෑවරු දූ දරුවන් මානසික ආතතියට ලක් වුණා. දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වුණා. විවාහ කඩාකප්පල් වුණා. සමහර අයගේ දෙමාපියන් මේ පහස දරා ගන්න බැරුව සිත් වේදනාවෙන් මිය ගියා. නමුත් ඒ ආකාරයට අපරාධකරුවන් ලෙස සමාජ ඉදිරියේ හංවඩු ගැහුණු විපදෙක්ම මේ වන විටත් උසාවි මගින් නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. තවත් බොහෝ දෙනෙකුගේ නඩු තාමත් විභාගෙමින් තිබෙනවා. උසාවියකින් වරදකරුවෙක් ලෙස නම් කරන අතුරු ඔවුන් සියලු දෙනාම නීති ඉදිරියේ නිර්දෝෂයි. නමුත් සභාපතිතුමනි සමාජ ඉදිරියේ ඔවුන්ගේ චරිත ඝාතනය වෙලා හමාරයි. ගරු සභාපතිතුමනි මම අහනවා ඊනියා යහපාලන රජයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු කමිටුවක කාර්යභාරය මේ නම් මීට වඩා පාදද තිරස්චීන දේශපාලනයක් තියෙනවද කියලා. මේ දූෂිත ක්‍රියාවලිය දා අනුමත කරපු කිසිවෙකුට රෙදි ඇඳගෙන අපි ඉස්සරහ ඉන්න පුළුවන්ද කියලා අපි අහනවා. ගරු සභාපතිතුමනි මම මගේ නඩුව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් උදේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඒ ගැන සඳහන් කරපු නිසා යමක් කියන්න සිද්ධ වෙනවා. මෙතුමන්ලා මට විරුද්ධව විමර්ශන 9කට වඩා පටන් ගත්තා. ඒ විමර්ශන කිසිවකින් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙච්ච නිසා ඒවා ඉදිරියට ගෙනියන්න බැරි වුණා. තඹ සතයක් ආණ්ඩුවේ සල්ලි හොරගම් කරලා නැති නිසා අදටත් කිසිම නඩුවක් නැහැ පුද්ගලික හොරගමක් කරා කියලා. එකම එක නඩුවක් දාලා තියෙනවා තාක්ෂණික කරුණ මත. ඒක තියෙන තරයි එතුමාම කිව්වා වගේ අනුග්‍රහකත්වයක් දුන්න එකක් ගැන. අනුග්‍රහකත්වයක් දුන්නේ කොටස් වෙනපොළ කරේ තරුණ තරුණියන් දැනුවත් කරන්න. 11200ක් තරුණ තරුණියෝ මේ හරහා දැනුවත් වුණා කියලා රජයේ සාක්ෂිකාරයෝ විලා උසාවියේ පිළිගත්තා. එක්කෙනෙකු ගිහලා තියෙන වියදම රුපියල් 480යි. මම වැඩිදුර කතා කරන්නේ නැහැ උසාවියේ කටයුතු අවසන් නැති නිසා. නමුත් මම මෙන්න මේක කියන්න ඕනේ. මගේ නඩු නිමිත්ත සම්බන්ධයෙන්ම මාත් සමගම අත්අඩංගුවට ගත්ත සුරකම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මජිර පෙරේරා එම කොමිසම විසින් වසරකට වැඩි කාලයක් දීර්ඝ අභ්‍යන්තර විමර්ශනයක් කළා. එම විමර්ශනයේ විමර්ශන නිලධාරීන් ලෙස කටයුතු කරපු හිටපු වැඩබලන අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය විසින් සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළා තියෙනවා. මටත් අදාළ වෙන්නේ ඒ නඩු නිමිත්තමයි. ඇගේ වාර්තාව රහස් වාර්තාවක් නෙවෙයි. ඒ නිසා සභාපතිතුමනි මම මේක සභාගත කරනවා. ඕන කෙනෙකුට ඒක කියවලා බලන්න පුළුවන්. ගරු සභාපතිතුමනි අපි මේ රටේ නීතියට ගරු කරනවා. අපි අධිකරණයේ ස්වාධීනත්වය අපි විශ්වාස කරනවා. අධිකරණයෙන් පමණයි අපි සාධාරණත්වය බලාපොරොත්තු වෙන්නේ. වෙන කිසිම පාරකින් නිදහස් වෙන්න අපිට අවශ්‍ය නැහැ. මොකද අපි හෘද සාක්ෂි දන්නවා. අපි හොරකම් කරලා නැහැ කියලා. අපි වරදක් කරලා නැහැ කියලා. ඒ නිසා මම මේ රජෙන් ඉල්ලන එකම එක දෙයයි. ඒ තමයි පුළුවන් නම් මේ දේශපාලන පරිගැනීම් වලට අදාළ ඉතුරු නඩු ටික ඉක්මනට අහලා ඉවර කරන්න. උසාවිය තීරණය කරાવી කවුද වැරදි කවුද නිවැරදි කියලා. එපමණයි අපි ඉල්ලන සාධාරණත්වය. ගරු සභාපතිතුමනි වෛරයෙන් වෛරයෙන් නොසන්සිදේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ජේසුස් වහන්සේ කුරුසිය ඇන ගහලා තිබියදී තමුන්ව මරණයට නියම කළ පාට සමාව දුන්නා. වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියලා කියන්නේ ඒ නිසායි. ගරු සභාපතිතුමනි ඒ නිසා මේ ආකාරයට අපිට සලකපු රනිල් වික්‍රමසිංහ මහත්මයා අනුර දිසානායක මහත්මයා ඇතුළු දූෂණ මර්දන කමිටුවෙන් පරිගන්න මට නම් කිසිම අවශ්‍යතාවක් නැති බව මම මේ අවස්ථාවේ කියන්න ඕන. දඬුවම් දෙන්න ඕන අයට ලෝක ධර්මතාව තුළ නිසිකලට හරි විදියට දඬුවම් ලැබෙවි. අවසාන වශයෙන් මම සියලුම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා අනාගතයේවත් මෙවැනි පහත් දේශපාලන ක්‍රියාකාරකම් කරන්න එපා කියලා. පුද්ගලික වාසිතක මේ රටේ සාර ධර්ම විනාශ කරන්න එපා කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි නිර්වද්‍යතාව සඳහා මගේ සම්පූර්ණ කතාව හැන්සට් ගත කරන ලෙස මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.